දරුවනේ මම අද සාකච්ඡා කරන්න යන වායුවල ප්‍රසාරණය. ඊට පෙර ඔයගොල්ලන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. මේ සමග පහලින් තියෙනවා ප්‍රසාරණය පිළිබඳව ගැටලු. මේ සමහර ගැටලු මම හදලා ඒවා හදන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා. පාඩම කියවන්න ඕන. පාඩම කියවලා ඊළඟට ප්‍රශ්න ටික මම හදපු ප්‍රශ්න ටික බලන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා වෙනම ඔයගොල්ලන්ට විසඳන්න ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕන. ඊට පස්සේ තමයි මම මේ විසඳුම් හරිද වැරදිද කියන එක සකස් කරලා දෙන්නේ. ඒ යන වැඩපිළිවෙලට යන්න නැත්නම් ඉතින් ඔයගොල්ලන්ට මම හිතන්නේ 2021 ළමයින්ට තමයි මේ කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ආවේ. ඉතින් මේ බලපෑම ටිකක් අවම කරගන්න අපි කියන වැඩපිළිවෙලට වැඩ කරන්න. එහෙම නැත්නම් නෝට් ටිකක් කියවුවා, ඊළඟට ප්‍රශ්න ටිකක් කියවුවා, ප්‍රශ්න වලට උත්තර ටිකක් කියවුවා. එහෙම කරලා මේ පන්තියේ වැඩපිළිවෙල සම්පූර්ණ වෙන්නේ. ගුරුවරයා සමග වැඩ කරනවා කියන කාරණේ තරම්ම මේ ක්‍රමය 100% සාර්ථක වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ල දැන් තියෙන වාතාවරණය තුළ ඒ தත්ත්වයේ යන්තමින් හෝ මගහරවා ගන්න ක්‍රමවේදයක් තමයි අපි මේ කියන්නේ. සෑම ගැටලුවක් සෑම නෝට් එකක්ම ඔයගොල්ලන්ගේ නෝට් එකේ ලියවිලා තියෙන්න ඕන. ඒ වගේම සෑම ගැටලුවක්ම ඔයගොල්ලන්ගේ සටහනේ තියෙන්න ඕන. මම හදපු ගැටලු ටික ඔයගොල්ලෝ උත්තර සටහන් කරගෙන ඒවා නිවැරදිදයි බලලා සකස් කරගෙන තියෙන්න ඕන. ඊළඟට ටියුට් එක සකස් කරලා තියෙන්න. ඒගොල්ලන්ට උනතරම් කාලය තියෙන නිසා ඒ කාලය අරගෙන ඉමින් සිරුවේ මොනයම් ක්‍රමයකින් මේක ආවරණය කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට මම හිතන්නේ දැන් ඉන්ඩිවිජුවල් ක්ලාස් කරන්නත් බැරි මට්ටමක් තියෙනවා. හැමතැනම කොයි අසංගතේ කාටද මේක තියෙන්නේ කාටද නැත්තේ කියන එක ඔයගොල්ලෝ කිසි කෙනෙකුට සොයාගන්න බෑ. ඒ නිසා ළමයි ගුරුවරයෙක් මේ කිසිම දෙයක් අහු වෙන්න විදියක් නෑ. ඉස්සලාම තියෙන්නේ වායුවල ප්‍රසාරණය. වායුවක් ගත්තම කිසිම හැඩයක් නෑ. වායුවක නිතරම පරිමාව බඳුනේ පරිමාව. මේ පරිමාවය අඩංගු කළා නම් මේ පරිමාව. මේක වඩා ලොකු වාදනයක අඩංගු කළොත් මේ පරිමාව ගන්න. බඳුනක පරිමාව හැම විටම උතරම් බඳුන විශාල වුණත් ඒ බඳුනේ පරිමාව අයත් කරගන්න. ඒ වගේම බඳුන තුළ වායු අංශු මේ විදිහට විවිධ ප්‍රවේගවලින් අහඹ ලෙස චලිත වෙනවා. විවිධ ප්‍රවේගවලින් බඳුන පුරා අහඹ ලෙස චලිත වෙනවා. මෙසේ චලිත වන අංශු ගත්තා මෙතනින් අංශුවක් කොතනින් හරි මෙතනින් ඉවත් වෙනකොට කොහේ හරි තියෙන අංශුවක් එතෙන්ට දෙනවා. එතෙන්ට එනවා. එතකොට මෙතනින් අංශුවක් මෙතෙන්ට ගියාම මෙහි තියෙන අංශුවක් මෙතෙන්ට එනවා. අහඹ ලෙසයි සිදු වෙන්නේ. ඒ නිසා නිශ්චිත පරිමාවක් තුළ නිශ්චිත අණු සංඛ්‍යාවක් පවත්වා ගන්න ඕනෑම වායුවක්. නිශ්චිත පරිමාවක් තුළ නිශ්චිත අණු සංඛ්‍යාවක් පවත්වා ගන්නවා දෙල්ලද වායුවක වායු ස්කන්ධයක්. ඒ වගේම වායු අංශු නිතරම කැටෙනවා. එකිනෙකට කැටෙනවා බිත්ති සමග කැටෙනවා. දැන් බිත්තිය සමග ගැටුණොත් දැන් මේ බිත්තිය සමග ගැටුණාම වායු අංශුව සාමාන්‍ය ඕනම වායු අංශුවක් ගැටීම පූර්ණ ප්‍රත්‍යක්ෂයි කියලා සැලකනවා. විප්‍රවේගයෙන් ගැටුණොත් විප්‍රවේගයෙන් ආපසු වෙනවා. එතකොට එක් ගැටුමකට ගම්‍යතා වෙනස් වීම 2 වෙනවා. තත්පරයකට ඇතිවන ගැටුම් ගණනය වැඩි කළාම මේ තත්පරයක ඇතිවන ගැටුම් ගණනය වැඩි කළාම අපට එන ගැටුම නිසා ඇතිවන බලය මේක වර්ගඵලයෙන් යෙදුවම අපට එනවා පීඩනය. වායුවක් ඇති කරන පීඩනය කියන්නේ.
එතකොට මේ විදිහට පඳුරක් තුල ගත්තම වායුවක් පීඩනයක් ඇති කරනවා. ඒකට හේතුව වායු අංශු එකිනෙකට ගැටෙනවා. ඒ වගේම බිත්ති සමග ගැටෙනවා. බිත්ති සමග ගැටීමේදී වායු එකිනෙකට ගැටීමේදී ශක්තිය හානි වෙන්නේ නැහැ. ශක්තිය හානි වෙන්නේ නැහැ. නමුත් ගත්තම ගම්‍යතාව වෙනස් වෙනවා. දිශා වෙනස් වුණාම ගම්‍යතාව වෙනස් වෙනවනේ. ඒතොර ගම්‍යතාව වෙනස් වීමෙන් බල හට ගන්නවා. මේ බල මගින් වායුවක් මගින් පීඩනයක් ඇති කරනවා. පඳුරක් තුල ඇති වායුවක් මගින් ඇති කරන පීඩනය අපි කියනවා බඳුනේ වායුවේ පීඩනය කියලා. බඳුරක් තුල වායුවක් පීඩනයක් ඇති කරනවා. බඳුන පුරාම එක සමාන අගයක් ගන්නා පාටි. ඊළඟට ගත්තම වායු අංශ වල අහමු චාලක ශක්තිය කියන එක. චාලක ශක්තියක් පවත්වා ගන්නවා. වායු අංශවකට පුළුවන් බාහිර තාපය අරගෙන චාලක ශක්තිය වැඩි කරගන්න. ඒ වගේම බාහිරට තාපය පිට කළා චාලක ශක්තිය කම්පන චාලක ශක්තිය අඩු කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ වායුවක් ඒ තාප ශක්තිය අඩු කරගන්නවා කියන්නේ වායුව උෂ්ණත්වයක් පවත්වා ගන්නවා. එල්ලද වායුව පඳුරක් තුල උෂ්ණත්වයක් පවත්වා ගන්නවා. ඊළඟට ගත්තම බඳුරක් තුල වායුවක පරිමාව අඩු කළොත් මේ පරිමාව ගත්තා මේට වඩා පරිමාව අඩු කරන්න පුළුවන් පිස්ටනය මත බලයක් යොදලා. පිස්ටනය මත බලයක් යොදලා වායුවේ පරිමාව අඩු කළාම එක්කෙනෙකුගේ ඉඳලා තවත් වායු අංශ වල වේගය වෙනස් වෙන්නේ නැහැ. වායු අංශ වල අහඹු කම්පන වේගය එසේම පවතිනවා. නමුත් වායු අංශුවකට මේ විත්තියට ගිහිල්ලා ආපහු එන්න ගතවන කාලය අඩු වෙනවා. විත්ති දෙකක් අතර ගමන් කිරීමේ කාලය අඩු වෙනවා. ඒ කියන්නේ තත්පරයකට ඇති කරන ගැටුම් ගණන වැඩි වෙනවා. තත්පරයකට ඇති කරන ගැටුම් ගණන වැඩි වෙනවා කියන්නේ බලය වැඩි වෙනවා. ඒ කියන්නේ පීඩනය වැඩි වෙනවා. පරිමාව අඩු කළාම වෙන්නේ වායු අංශ වල අහඹු කම්පන වේගය වෙනස් වෙන්නේ නැහැ. නමුත් අහඹු චලිත වේග කම්පන නෙමෙයි වායු අංශ වල අහඹු චලිත වේග වෙනස් වෙන්නේ නැහැ. අහඹු චලිත වේග වෙනස් වෙන්නේ කියන්නේ වායු අංශ ගත්තම චලිත වී යුතු දුර වෙනස් වෙනවා. එක ගැටුමක ඉඳලා ඊළඟ ගැටුම දක්වා ගමන් කළ යුතු දුර වෙනස් වෙනවා. ඒ වායු අංශ අතර පරතරයක් අඩුයි. වායු අංශ බිත්ති අතර පරතරයක් අඩුයි. ඒ නිසා වෙන්නේ තත්පරයකට සිදු කරන ගැටුම් ගණන වැඩි වෙනවා. ඒ නිසා ඇතිවන බලය වැඩි වෙනවා. ඒ නිසා පීඩනය වැඩි වෙනවා. පරිමාව අඩු කළාම පීඩනය වැඩි වෙනවා. පරිමාව වැඩි කළොත් පීඩනය අඩු වෙනවා. ඊළඟට වායුවක උෂ්ණත්වය වැඩි කළොත් වායුවක උෂ්ණත්වය වැඩි කළාම වෙන්නේ වායු අංශ වල අහඹු චලිත වේග වැඩි වෙනවා. වායු අංශ වල අහඹු චලිත වේග වැඩි වෙනවා. වායු අංශ වල අහඹු චලිත වේග වැඩි වුණාම වෙන්නේ වායු අංශ තත්පරයකට ඇති කරන ගැටුම් ගණන වැඩි වෙනවා. එක ගැටුමකට ගම්‍යතාව වෙනස් වීමත් වැඩි වෙනවා. මේ එක ගැටුමකට වේගය වැඩි වුණාම එක ගැටුමකට ගම්‍යතාව වෙනස් වීමත් වැඩි වෙනවා. ඒ වගේම වායු අංශ ගත්තම අංශ අතර යම්තුවක් චලිතයකට ගතවන කාලය අඩු වෙනවා. කාලය අඩු වුණාම ඉන්නේ තත්ත්වයකට ඇති කරන ගැටුම් ගණනත් වැඩි වෙනවා. ඒ වුණාම ඉන්නේ වායුවක උෂ්ණත්වය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා. ඒ වගේ උෂ්ණත්වය අඩු වෙනකොට පීඩනය අඩු වෙනවා. ඊළඟට පීඩනය වැඩි වෙනකොට පරිමාව මේ පැත්තේ බල මේ පිස්ටනය මත බල වැඩි වෙනවා. බලය වැඩි වුණාම පිස්ටනය චලිත වෙන්න නිදහස තියෙනවා. මේකේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වුණාම නැවත පීඩනය අඩු වෙනවා. නැවත පීඩනය අඩු වෙනවා. ඊළඟට වායුවක ගත්තම වායු ස්කන්ධය වැඩි වෙනවා. වායු ස්කන්ධය වැඩි වුණාම මේකේ ඇති වායු අණු ගණන වැඩි වෙනවා. වායු අණු අතර දුර අඩු වෙනවා. දුර අඩු වෙනකොට එක ගැටුමක ඉඳලා ඊළඟ ගැටුම දක්වා ගමන් කළ දුර අඩු වෙනවා කියන්නේ තත්පරයකට ඇති කරන ගැටුම් ගණන වැඩි වෙනවා කියන්නේ.
තත්පරයකට ඇති කරන ගැටුම් ගණය වැඩි වුණාම පීඩනය වැඩි වෙනවා. මේ ආකාරයට වායුවක් ගත්තම බඳුනක් තුල බඳුනේ මුළු පරිමාවම අයෙක් කර ගන්නවා. ඊළඟට ගත්තම වායු අංශු ගත්තම චාලක ශක්තිය අඩංගු කර ගන්නවා. ආම්බු චාලක ශක්තිය. ආම්බු චාලක ශක්තිය වැඩි වෙන උෂ්ණත්වය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම ආම්බු චාලක ශක්තිය අඩු කරගෙන උෂ්ණත්වය අඩු කර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ වායුවක් උෂ්ණත්වයක් පවත්වා ගන්න. ඊළඟට වායු අංශු බඳුන තුල ගත්තම අහමු ලෙස චලනය වෙනවා. අහමු ලෙස ගැටෙනවා. ගැටීමේදී ගම්‍යතාව වෙනස් වෙනවා. හැබැයි පූර්ණ ප්‍රත්‍යක්ෂ නිසා ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. මේවා ගත්තම එකිනෙකට ගැටිලා ගම්‍යතාව වෙනස් වෙනකොට බල හට ගන්නවා. ඒ බල වගේ පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනයට අපි කියනවා වායු පීඩනය කියලා. වායු අපි ගත්තම වායු ස්කන්ධය ගත්තම දෙල්ලද වායුක ස්කන්ධය වැඩි වුණාම වායු අනුගණන වැඩි වෙනවා. වායු අනුගමනය වැඩි වුණාම වායු අංශු අතර දුර අඩු වෙනවා. එතකොට වෙන්නේ ගැටි තත්පරයට සිදු කරන ගැටීම් ගණනය වැඩි වෙනවා. එමගිනුත් පීඩනය වැඩි වෙනවා. ඊළඟට ගත්තම වායු වර්ග ස්කන්ධේ වායු වල ගත්තම මෞලික ස්කන්ධේ වැඩි වුණාම දෙල්ලද ස්කන්ධයේ තියෙන අනුගණන අඩු වෙනවා. අනුගණන අඩු වුණාම වෙන්නේ ඒ අංශුන් ගැටීමේ ගත්තම තත්පරයට ඇති කරන ගැටුම් ගණන අඩු වෙනවා. එතකොටත් වෙන්නේ ගම්‍යතාව වෙනස් වීම අඩු වෙනවා. එතකොට පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ වායුවක දෙල්ලද සමාන ස්කන්ධ ගත්තාම වායු කීපයක් ඒවායේ බඳුනක් තුල ඒකේ තියෙන මෞලික ස්කන්ධයේ වැඩි වායුවේ අඩු අනුගණනක් තියෙනවා. මෞලික ස්කන්ධයේ අඩු වායුවේ වැඩි වායු මෞලික ගණනක් තියෙනවා. ඒ නිසා වෙන්නේ වායු මෞලික ස්කන්ධයේ වැඩි වෙනකොට ඇති කරන පීඩනය අඩු කරනවා. මේ අනුව දෙල්ලද බඳුනක් තුළ වායුවක් උෂ්ණත්වයක් පීඩනයක් ඒ වගේම පරිමාවක් උෂ්ණත්වයක් කියන කරුණු පවත්වා ගන්න. මේ නිසා මේවා වායුන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රසාරණය පිළිබඳව නියම මගින් දක්වලා තියෙනවා. පළවෙනි තමයි බොයිල් නියමයේ කියන්නේ. බොයිල් නියමයේ කියන්නේ එකම වියලි වාත ස්කන්ධයක උෂ්ණත්වයේ නියතන එහි පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියන උෂ්ණත්වයේ නියත වෙනවා. එකම වියලි වාත ස්කන්ධයේ වෙනවා. P සමානුපාතිකයි එකට V කියන එක. V දෙගුණ කළාම P භාගයක් වෙනවා. V භාගයක් කළාම පීඩනය දෙගුණ වෙනවා. අපි කියනවා P සමානයි K බෙදීම V කියලා. PV සමානයි K කියන එක. P1 V1 සමානයි P2 V2 වෙනවා. උෂ්ණත්වයේ නියතන එකම වියලි වාත ස්කන්ධයක. මෙන්න මේ K කියන නියතේ රඳා පවතින වායු ස්කන්ධය. වායු වර්ගයේ වායුව පවතින උෂ්ණත්වයම හැබැයි වායු සමාන මවුල වලින් ගන්න ඕන මේ දෙකම එකෙන්නේ වායු වර්ගයේ මත රඳා පවතින්නේ. මවුල වලින් ගත්තම අපි දන්නවා සමාන පරිමාණ තුන සමාන වායු අනුගණනක් තියෙනවා කියලා සමාන උෂ්ණත්ව පීඩනයක් තියෙනවා. ඒ නිසා වායු වර්ගයේ මත රඳා පවතින්නේ නැහැ. මවුල වලින් ගන්න ඕන. දැන් මේ විදිහට ගත්තම පරිමාව ඉදිරියෙන් පීඩනය ගත්තොත් මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. පරිමාව වැඩි කරනකොට පීඩනය අඩු වෙනවා. ඊළඟට එකයට V ඉදිරියෙන් එකයට P කියන එක. මේ වගේ එකක් P සමානුපාතිකයි එකයට V දෙගුණ වෙනකොට P දෙගුණ වෙනවා. එකයට V දෙගුණ කරන්න P පරිමාව භාගයක් කරන්න ඕන. ඊළඟට V ඉදිරියෙන් PV කියන එක. මේ වගේ එකක් තියෙනවා. නැත්නම් P ඉදිරියෙන් PV ගන්න පුළුවන්.
මේ වගේ එකක් ගත්තම P ඉදිරියේ PV ගත්තා උෂ්ණත්වයේ නියත නම් හැම එකම T නියත වෙන්න ඕනේ. දැන් ප්‍රස්ථාර දෙකක් ගත්තාම මේ විදිහට මේ ආකාරයට මේකේ ගත්තාම පරිමාව ඉදිරියේ පීඩනය මේ වගේ එකක් කියනවනම් ප්‍රස්ථාර දෙකක් AB මේ ප්‍රස්ථාර දෙකේ ගත්තම එකයට මේ ඉදිරියෙන් P ප්‍රස්ථාරයේ ඉන්නේ A කියන ප්‍රස්ථාරයේ මේක නම් B ප්‍රස්ථාරයේ ඊට වඩා අනුක්‍රමණය වැඩි වෙලා ඉන්නේ. එහෙම නැත්නම් මේකේ V ඉදිරියෙන් P ප්‍රස්ථාරය ගත්තම මේ වගේ එක නම් A ප්‍රස්ථාරය B ප්‍රස්ථාරයේ ඉන්නේ මේ ප්‍රස්ථාරය. ඒත් අපිට පුළුවන් මේ ආකාරයට මේකේ ලියත හැකි එකම උෂ්ණත්වය වුණොත් ඒ කියන්නේ TA සමානයි TB වුණොත් අපිට ලියත හැකි NB විශාලයි NA කියලා. NB සමානයි NA නම් TB විශාලයි TA වෙන්න ඕන. හැබැයි ඊළඟට අපි ගත්තා මේකෙදී TB සමානයි TA ඊළඟට මෞල සංඛ්‍යාව ගත්තා මේක වැඩි මෞල MA සමානයි MB ස්කන්ධය එකම වුණොත් MA සමානයි MB උදාන මේකේ මෞල ගන්න වැඩි වෙන්න ඕන. මෞල ගන්න වැඩි වෙන්න නම් මෞලික ස්කන්ධයේ MB කුඩයි MA වෙන්න ඕන. ඒ කියන්නේ එකම ස්කන්ධය ගත්තම මෞලික ස්කන්ධය අඩු නම් මෞල සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. ඊළඟට කියනවා චාස් නියමයෙන් කියනවා එකම වියලි වාත ස්කන්ධයක පීඩනයේ නියත වෙච්ච විට එහි පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා. ඒ කියන්නේ V සමානුපාතිකයි T කියන්නේ. T කෙල්වින් වලින් ගන්න. V සමානයි KT වෙනවා. V බෙදීම T සමානයි K කියන්නේ. V1 and T1 සමානයි V2 and T2 වෙනවා. ඒ රඳා පවතිනවා y වර්ගයේ y ස්කන්ධය y වපවතින පීඩනය මත නියතව තබලනට පීඩනය මත රඳා පවතිනවා. දැන් මේ විදිහට ගත්තම අපි පරිමාව ඉදිරියෙන් උෂ්ණත්වයේ කෙල්වින් උෂ්ණත්වය ගත්තොත් මේ වගේ එකක් තියෙනවා. පරිමාව ඉදිරියෙන් θ ඉදිරියෙන් T ඉදිරියෙන් කෙල්වින් T ඉදිරියෙන් P කෙල්වින් T ඉදිරියෙන් V ගත්තම මේ වගේ එකක් තියෙනවා. මේක දික්කලා මේනෝ මෙතන ඍණ 273යි. කරන ඍණ 273යි නැත්නම් 1.5 නෝන නිරපේක්ෂ ශූන්‍ය තමයි ආසන්න ලෙස ගන්නවා නිරපේක්ෂ ශූන්‍යකේ 273යි කියන්නේ. දැන් මේ විදිහට ගත්තම අපි මෙතන θc මේ පැත්තේ පරිමාව මේ වගේ එකක් ගත්තොත් අස්ථාන මෙන්න මෙතන ගත්තාම ඍණ 273 මෙතන v0 කියලා ගන්න. මේක θc කියලා ගන්න. θc දී පරිමාව v θ කියලා ගන්න. සමරූපී ත්‍රිකෝණ අනුව මේ උස බෙදීම මොන උස v θ බෙදීම v0 සමාන වෙනවා මේ දුර බෙදීම මේ දුරට.
මේ දුර කියන්නේ 273 ධන θ. මේ උස කියන්නේ 273. මේකේ කියනවා d θ සමානයි v0 කරා 1 ධන 273 1 θ කියන. මේකෙන් එනවා v θ සමානයි v0 කරා 1 ධන මේක කියනවා ගැමා p θ. ගැමා p කියන්නේ නියත පීඩනයේදී පරිමාප්‍රසාරණතාව කියන්නේ. මේක අනිවාර්යයෙන්ම සෙන්ටිග්‍රේඩ් බිඳුවේදී පරිමාව වෙනවා. මේක අනිවාර්යයෙන්ම උෂ්ණත්වයේ වෙනවා. උෂ්ණත්ව වෙනසනේ සෙන්ටිග්‍රේඩ් වලින් උෂ්ණත්වයේ වෙනවා. මේ ගැමා p වලට කියනවා නියත පීඩනයේදී පරිමාප්‍රසාරණතාව කියලා. නියත පීඩනයේදී පරිමාප්‍රසාරණතාව. මේක කියන්නේ අපි v θ කියන එකේ නමකට v0 කරා 1 ධන 273 1 θ. v θ දාන එක උසන්ත එකකින් වැඩි කරලා v0 කරා 1 ධන 273 1 θ ධන 1 වෙනවා. මේ දෙක අඩු කරනවා. v θ ධන 1 රින v θ සමානයි මේ අඩු වෙලා යනවා 273 1 v0 වෙනවා. මේක කියන්නේ මොකද්ද? මේක කියන්නේ උෂ්ණත්වයේ වැඩි වෙන සෑම සෙන්ටිග්‍රේඩ් අංශකයකටම ඒ පරිමාව වැඩි වෙනවා කියලා වායුව බිඳුවයි c කියන උෂ්ණත්වයේදී අයත් කර ගන්නා පරිමාවෙන් 273 එකකි. අපි සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ඉඳලා සෙන්ටිග්‍රේඩ් 1ක වැඩ වුණත් සෙන්ටිග්‍රේඩ් 1 ඉඳලා 2ට වැඩ වුණත් 100 ඉඳලා 100කට වැඩ වුණත් වැඩි වෙන පරිමාව වෙන්නේ බිඳුවයි c දී වායුව අයත් කර ගන්නා පරිමාවෙන් 273 එකකි. 273 එකකින් තමයි පරිමාව වැඩි වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන මේක තමයි චාර්ල්ස් මුලින්ම දැක්ක එක. මේක සම්බන්ධ වෙන්නේ නැහැ ඊට පෙර තිබුණු පරිමාවත් එක්ක. වායුවක උෂ්ණත්වය වැඩි කරනකොට පීඩනයේ නියතව තියාගෙන එහි පරිමාව වැඩි වීම රඳා පැවතුන්නේ නැහැ ඊට පෙර තිබුණු පරිමාවත් එක්ක. ඒක රඳා පැවතුනේ බිඳු ආයුව බිඳුවයි c කියන උෂ්ණත්වයට පත් කළාම අයත් කර ගන්නා පරිමාවත් එක්ක. අයත් කර ගන්නා පරිමාවත් එක්ක. ඒ අනුව පරීක්ෂා කළා එයා කිව්වා ඕනෑම වායුවක් ගත්තම සෙන්ටිග්‍රේඩ් 1කින් උෂ්ණත්වය වැඩි කළොත් ඒ වායුව සෙන්ටිග්‍රේඩ් බිඳුවේදී අයත් කර ගන්නා පරිමාවෙන් 273 එකකින් වැඩි වෙනවා කියලා. ඕනම උෂ්ණත්ව පරාසයක වැඩි කළාම පරිමාව වැඩි වීම 273 1යි v0 වැඩි කිරීමේ උෂ්ණත්ව පරාසය වෙන්නේ. මේ තමයි පසුකාලීනව නිරපේක්ෂ උෂ්ණත්වය අත් දැක්වුවට පස්සේ මේ ආකාරයට ප්‍රකාශ කළ තියෙන්නේ. මේකේ උඩ අපිට ගැමා p ලියත හැකි නියත පීඩනයේදී පරිමාප්‍රසාරණතාව v θ ඍණ v0 බෙදීම v0 θ කියලා. මේකේ එකක එන්නේ කෙල්විනේටකේ සෙන්ටිග්‍රේඩ් අංශකයට කියන එක. කෙල්විනේට ගත්තත් හරිය සංකේ කෙල්වින් එකක් කියන්නේ සෙන්ටිග්‍රේඩ් එකක් කියන්නේ එකමනේ. මේකෙදී ගත්තම වායුවක බිඳුවයි c දී ඒකක පරිමාවක් ගන්නා වායුවක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 1කින් වැඩි කළ විට පරිමාව වැඩි වීම තමයි නියත පීඩනයේදී පරිමාප්‍රසාරණතාව කියන්නේ. වායුවක පීඩනයේ නියත විට ඒ සෙන්ටිග්‍රේඩ් 1දී ඒකක පරිමාවක් ගන්නා වායුවක පීඩනයේ නියත විට උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 1කින් වැඩි කළ විට සිදු කරන ප්‍රසාරණය තමයි පරිමා ප්‍රසාරණ නියත පීඩනයේදී පරිමා ප්‍රසාරණතාව කියලා කියන්නේ. මේකේ ප්‍රථම අපි එකන්නේ පීඩති මේ පැත්තට එන පරිමා පස්තාරේ ගත්තාම මේක කෙල්වින් t කියලා ගන්නවා. එහා b පස්තාර දෙක මේක b පස්තාර
එතන මේකේ 88 වලින් ගත්තාම මේ වගේ θ c ගත්තාම මේක පරිමාණ. A වායුව මේක නම් B වායුව මේක. කොම වින 273 දී වින 273 දී තමයි හම්බෙන්නේ. දැන් මේකේ නියත හැකි අපිට ගත්තම පරිමාණ වෙනස් වෙන්නේ එකම පීඩනය නම් එකම පීඩනය ඊළඟට එකම පීඩනය වුණොත් T මේක ලියත හැකි NA සමානයි NB නම් අපිට ලියත හැකි මේකේ මේක තම එකම මවුල ගන්නවා නම් එකම මවුල ගත්තම මේකේ PB කුඩයි PA මේ ගන්න පුළුවන් එකම මවුල ගන්නවා නම් දෙකේම තියෙන්නේ B වල ගත්තම පීඩනය අඩුයි A වල පීඩනයට වඩා එකම පීඩනය නම් තියෙන්නේ PA සමානයි PB නම් අපිට ලියත හැකි NB සමාන විශාලයි NA කියලා. මේකේ අනුක්‍රමණය වැඩි කියන්නේ මේකේ මවුල සංඛ්‍යාව වැඩි. මේකේ මවුල සංඛ්‍යාව අඩුයි කියන්නේ. ඊළඟට අපි ගත්තම PA සමානයි PB. MA සමානයි MB. ස්කන්ධය එකම. එහෙම නම් මවුල සංඛ්‍යාව වැඩි වෙන්නේ මෞලික ස්කන්ධයේ MB කුඩයි MA වේතු. මේ විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට පීඩන නියමය කියන්නේ. පීඩන නියමය කියන්නේ එකම වියලි වාත ස්කන්ධයේ පරිමාවණීය කරන. එහි පීඩනය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි කියන්නේ. P සමානයි KT වේ. P බෙදීම T සමානයි K වේ. P1 ට T1 සමානයි P2 ට T2 වේ. එකම වියලි වාත ස්කන්ධයේ වෙන්න ඕන එකම පරිමාව වෙන්නත් ඕන. එකම පරිමාව එකම වියලි වාත ස්කන්ධයේ වෙන්න ඕන උදාම විතරයි මේක භාවිත කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තම මේකේ වායු වර්ගයේ කියලා පවතින වායු වර්ගයේ මත වායු ස්පන්දයේ මත ඊළඟට තියෙනවා වායුව පවතින පරිමාව මත වායුව පවතින පරිමාව මත මේ විදිහටයි මේ අපි මේ පැත්තට ගන්නු උත්පත්ති කෙල්වින් වලින් මේ පැත්තට පීඩනය ගත්තාම මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. මේ විදිහට ගත්තාම මේ පැත්තට උත්පත්ති θ වලින් ගත්තාම පීඩනය ගත්තොත් මේ පැත්තට මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. මෙතන ගත්තාම දින 273යි සෙන්ටිග්‍රේඩ් වේ. මෙතන බිඳුවයි K වේ. මෙතන V0 කියලා ගත්තොත් මෙතන බිඳුවයි C. මෙතන θ C වෙනකොට පීඩනය Pθ කියලා ගත්තොත් සමරූපී ත්‍රිකෝණ ගත්තා මේ උස බෙදීම මේ උස Pθ බෙදීම P0 සමාන වෙනවා මේ සම්පූර්ණ උස එන්නේ 273 ධන θ බෙදීම මේ දුර කියන්නේ 273යි කියන්නේ. මේකින් එනවා Pθ සමානයි P0 කරා 1 ධන 273 එකයි θ කියලා. මේකේ මේක බෙදුව 1යි θ 273 බෙදුවම 273. gamma B සමානයි 273 එකයි. Pθ සමාන වෙනවා P0 කරා
එක දල ගැමා v θ. ඉතරම මේක බිඳුවයි c දී පීඩනය වෙන්න ඕන. මේක උෂ්ණත්වය වෙන්න. උෂ්ණත්ව වෙනස ගන්න බෑ මොන ආකාරයෙන්ද. මේක සමරූපී ත්‍රිකෝණාශ්‍රය නියරක් තියෙන්නේ. ඊළඟට අපි ගත්තම ගැමා v සමානයි මේකේ p θ ධනයක සමානයි p නෝට් කරා එක දල ගැමා v θ ධනයක. මේක අපි ගන්න 273 එකයි කියලා. p θ කියන එක ලියතේ p නෝට් කරා එක දල 273 එකයි θ කියලා. මේ දෙක අඩු කළා වෙන්නේ p θ ධනයක විද p θ සමානයි 273 එකයි p නෝට් θ. ඒ කියන්නේ එකම වියලි වාත ස්කන්ධයක පරිමාව නියතව තිබ්බොත් ඒ උෂ්ණත්වය වැඩි වෙන සෑම එකකටම p නෝට් වෙන්න ඕන θ ටික ගන්න. පරිමාව නියතව තිබ්බොත් ඒ උෂ්ණත්වය වැඩි වෙන සෑම සෙන්ටිග්‍රේඩ් අංශකයකටම ඒ පීඩනය වැඩි වෙනවා වායුව බිඳුවයි c ට පත් කළා. වායුව බිඳුවයි c ට පත් කරගත්තම අයත් කරගන්නා පරිමාවෙන් 273 එකකින් 273 එකකින් වැඩි. ඉතින් ඒ කියන්නේ 100 ඉඳලා 100කට වැඩි වුණා 200 ඉඳලා 200කට වැඩි වුණා 300 ඉඳලා 300කට වැඩි වුණා බිඳුවේ ඉඳලා සෙන්ටිග්‍රේඩ් එකක් වැඩි වුණා වැඩිවන පරිමාවෙන්නේ වැඩිවන පීඩනය වෙන්නේ ඒ වායුව සෙන්ටිග්‍රේඩ් බිඳුවට පත් කරාම අයත් කරගන්න පීඩනයක් තියෙනවා. ඒ පීඩනයෙන් 273 එකකින් කියන්නේ. ඒ වගේම අපිට ලියන්න පුළුවන් ගැමා v සමානයි කියලා v θ ඍණ p නෝට් බෙදීම v නෝට් θ කියලා. මෙතෙන්දී බිඳුවයි c දී ඒකක පරිමාවක් ගන්නා වායු බිඳුවයි c දී පරිමාව නියත විට පීඩනයේ ඒකකයක් වන වායුවට උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් එකකින් වැඩි කළාම පීඩනයේ වැඩි වීම තමයි අපි නියත පරිමාවේදී පීඩන ප්‍රසාරණතාව කියන්නේ. සෙන්ටිග්‍රේඩ් බිඳුවේදී ඒකක පීඩනයක් ගන්නා වායුව පරිමාව නියත නම් ඒකක පීඩනයක් ගන්නා වායුවක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් එකකින් වැඩි වුණාම පීඩනය වැඩි වීම වායුවේ නියත පරිමාවේදී පීඩන ප්‍රසාරණතාවය. මේකෙදි ගත්තම අපි ප්‍රස්ථාර දෙකක් ගත්තා. පීඩනය උෂ්ණත්වය අනුව කෙල්වින් උෂ්ණත්වය අනුව පීඩනය මේ වගේ ප්‍රස්ථාර දෙකක් ගත්තා. ඒ වායුව බීවා. ඒ වගේම අපිට පුළුවන් θ3 අනුව p කියන එක. ප්‍රස්ථාරගත කළාම මේකේ A ප්‍රස්ථාරය නම් B ප්‍රස්ථාරය නෙමෙයි. ඕනම වායුවක් ප්‍රස්ථාරය අපි මේ විදිහට ඇඳලා අපි සාමාන්‍ය සංස්ථවලදී දික් කළාම මේකේ ඡේදනය වෙනවා 273. ඒක වායුව මතවත් කිසිවක් මත නඳා පවතින්නේ නැහැ. 273 දී කැපිලා යනවා. ඔක්කොම ප්‍රස්ථාර. අනුක්‍රමණය අන්තර්පාණය වෙනස් වෙන්නේ x අක්ෂයේ කැපෙන ලක්ෂයේ වායුව අණුව මොනම සාධකයක් මත වෙනස් වෙන්නේ නැහැ. දැන් මේකෙන් අපිට කියත හැකි ගත්තම VA සමානයි VB නම් එකම පරිමාව තුන VA සමානයි VB නම් අපිට ගත්තම එකම පරිමාව තුල වායු දෙකක් තියෙනකොට NB සමානයි MB විශාලයි ඉන්නේ වෙනවා. ඒ වල B වල මවුල ගන්න A වල මවුල ගන්නට වඩා වැඩි වෙන්න ඕන. ඊළඟට NB සමානයි NA නම් අපිට ලියත හැකි VB කුඩයි VA වෙන්න ඕන. B පරිමාව අඩුයි පරිමාවට වඩා. ඊළඟට ගත්තම VA සමානයි VB MA සමානයි MB
වායු ස්කන්ධය සමානයි මවුල සංඛ්‍යාව වැඩි වෙන්න m a විශාලයි mb වෙන්න. b මෞලික ස්කන්ධයට වඩා a මෞලික ස්කන්ධය වැඩි වුණාම මවුල සංඛ්‍යාව වැඩි වෙනවා. මේකේ a වලට වඩා b වලට අනුක්‍රමණය වැඩි වෙනවා. ඊළඟට අපි ගනිමු අවස්ථා වායු සමීකරණය. අපි පළමුවෙන්ම වායුවක පීඩනය P කියලා ගමු. පරිමාව V1 කියලා ගමු. නිරපේක්ෂ උෂ්ණත්වය T1 කියලා ගමු. අපි ඉස්සෙල්ලා මේකේ උෂ්ණත්වය නියතයි කියමු. උෂ්ණත්වය නියතව කියලා මේකේ පරිමාව අඩු කරමු. පරිමාව අඩු කළාම පීඩනය V2 පරිමාව V' කියලා ගමු. උෂ්ණත්වය නියතයි. ඊළඟට මේකේ අපි ඊළඟට අපි පීඩනය නියතව කියමු. P නියතය. උෂ්ණත්වය වෙනස් කරනවා. උෂ්ණත්වය වෙනස් කළාම එන්න පරිමාව වෙනස් වෙනවා. පීඩනය P2 නියතය. පරිමාව V2 කියලා ගමු. උෂ්ණත්වය T2 කියලා ගමු. ඉස්සලාම අචල වියලි වාත ස්කන්ධයක අපි පීඩනය උෂ්ණත්වය නියතව තිබ්බොත් බොයිල් නියමයේදී P1 V1 සමානයි P2 V1 dash කියලා ගන්න. ඊළඟට අපිට එනවා පීඩනය නියතව තිබ්බොත් චාල්ස් නියමයේදී V1 dash බෙදීම P1 සමානයි V2 බෙදීම T2 වෙනවා. මෙතෙන් ආදේශ කළොත් P1 V1 සමානයි P2 V2 T1 බෙදීම T2 වෙනවා. මේකෙන් එනවා අපට P1 V1 යට T1 සමානයි P2 V2 යට T2 කියන්නේ. ඒ කියන්නේ එකම වියලි වාත ස්කන්ධය ගත්තොත් ඒකේ පීඩනයේ පරිමාව වැඩි කිරීම පරිමාව බෙදී නිරපේක්ෂ උෂ්ණත්වය කියන එක නියතයක් කියන්නේ. මේක රඳා පවතින්නේ වායු ස්කන්ධයයි වායු වර්ගයයි මත විතරයි. හැබැයි වායු සමාන මවුල ගන්නවා නම් එක මගයක් ගන්න. වායු වලට වෙනස් වෙන්නේ. ඒ නිසා අපි වායු මවුල n සඳහා වායු නියතය R කියලා මවුල එකක් සඳහා මවුල එකක් සඳහා වායු නියතය R වායු මවුල n සඳහා වායු නියතය NR අපිට ලියන්න හැකි PV බෙදීම T සමානයි NRT PV සමානයි NRT කියන මේකට කියනවා සාර්වත්‍ර වායු නියතය කියලා. සාර්වත්‍ර වායු සමීකරණය කියලා. පරිපූර්ණ වායු සමීකරණය. මේකට කියනවා පරිපූර්ණ වායු සමීකරණය කියලා. මේකට කියන්නේ පරිපූර්ණ වායු සමීකරණය. R වලට කියනවා සාර්වත්‍ර වායු නියතය කියලා. R වලට කියන්නේ සාර්වත්‍ර වායු නියතය කියන එක. එතකොට මේකේ R සමානයි PV බෙදීම NT වෙනවා. අවකාශෝ කල්පිත වලින් අපිට කියනවා ඕනෑම වායුවක මවුලයක ඇති අණු සංඛ්‍යාව n කියන එක 6.02 වැඩි කිරීම 1023ක් කියන ඕනෑම වායුවක ඇති අණු සංඛ්‍යාව 6.02 වැඩි 1023ක් කියන ඕනෑම වායුවක මවුලයක් සම්මත උෂ්ණත්වය හා පීඩනයට ලක් කළොත්
ලීටර් 22.4ක පරිමාවක් අයත් කරගන්නවා කියන්නේ. අපි පීඩනය කියන එක ගත්තම සම්මත මවුල සංඛ්‍යාව 1යි. සම්මත උත්පත්ති කියන්නේ කෙල්වින් 273යි කෙල්වින් කියන්නේ සෙන්ටිග්‍රේඩ් බිඳුව කියන එක. සම්මත පීඩනය කියන්නේ 760යි රසදිය මිලිමීටර කියන එක. පරිමාව එන්නේ 22.4යි ලීටර් කියන එක. R වලට ආදේශ කරපු මෙතනදී පීඩනය කියන එක වර්ග මීටරයකට නියුටන් කරන්න ඕන. රසදිය මිලිමීටර මීටර කරන්න 10^3ෙන් වැඩි කරා. රසදියේ ඝනත්වය 13600යි. ගුරුත්වජ ත්වරණය 10යි. HOG කියන එක එන්නේ. පරිමාව කියන්නේ ලීටර් දශම මෙතනින් ගත්තාම අපි R සමාන වෙනවා 760 වැඩි කිරීම 10^3 වැඩි කිරීම රසදියේ ඝනත්වය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. මේක එන්නේ වර්ග මීටරයකට නියුටන් වලින්. පරිමාව එන්නේ 22.4 වැඩි කිරීම 10^3යි ඝන මීටර. ලීටර් අපි ඝන මීටර කරන්න 10^3ෙන් වැඩි කරන්න. ඊළඟට සම්මත උෂ්ණ මවුල සංඛ්‍යාව 1යි මවුල. නිරපේක්ෂ උෂ්ණත්වය කියන එක 273යි කෙල්වින් වෙනවා. මේක සුදු කලාම එන්නේ 8.314 කියලා. මෙතන කෙල්විනේට එනවා. මේකෙන් මවුල නෙමෙයි මෙතන 1යි. මවුල කියන්නේ. කෙල්විනේට මවුලේට මෙතන වර්ග මීටරයට නියුටන් ඝන මීටර වලින් වැඩි කළාම එන්නේ නියුටන් මීටර. ඒ කියන්නේ ශක්තිය ඒකකය වන ජූල් කියන්නේ. කෙල්විනේට මවුලේට ජූල් කියලා. R සමානයි කෙල්විනේට මවුලේට ජූල්. ඒ වගේම ඕනෑම වායුවක මවුලයක් සම්මත උෂ්ණත්වය පීඩනයට ලක් කරාම ලීටර් 22.4ක පරිමාවක් ගන්නවා. ඊළඟට අපි ගත්තා PV සමානයි nRT කියන එක. n සමාන වෙන්නේ වායු ස්කන්ධයේ m දාන්න ඕන මෞලික ස්කන්ධය. ඒකට අපිට එනවා PV සමානයි m බෙදීම nRT කියලා. මෙතනින් එනවා PV සමානයි r බෙදීම m/t කියන එක. r බෙදීම m වලට කියනවා සිම්පල් r කියලා කිව්වොත් මේ කියන්නේ වායු 1 කිලෝග්‍රෑම් වායු 1 කිලෝග්‍රෑම් සඳහා වායු නියතය කියන එක. මේක වායුවට වෙනස් වෙනවා. දෙනරක වායුවට m වෙනස් වෙනවනේ වායුවට m වෙනස් වෙනවා නම් වායු r බෙදීමෙන් වෙනස් වෙනවා. හැබැයි දෙන්නත් එකම වායුවකට එකම අගේ ගන්න. මේකේ අපි ගත්තම PV සමානයි අපට එනවා mRT කියලා. ඒ වගේම P සමගයි m බෙදීම v RT වෙනවා. m බෙදීම v කියන්නේ වායුවේ ඝනත්වය. P බෙදීම dt සමානයි r වෙනවා. ඒ වගේම අපිට ඊතේ P1 and D1 T1 සමානයි P2 and D2 T2 කියලා. ඒ වගේම උෂ්ණත්වයේ නියතන. උෂ්ණත්වයේ නියතන අපිට එන්නේ වායුවක් සඳහා P බෙදී P1 D1 සමානයි P2 D2 වෙනවා. උෂ්ණත්වයේ නියතන වායුවක පීඩනයේ බෙදීම ඝනත්වය කියන අනුපාතයේ නියතයක් වේ. ඊළඟට අපි ගත්තම වායු අනුගමනය කරනවා. P PV සමානයි nRT වල PV සමාන වෙනවා n කියන්නේ අණු සංඛ්‍යාව බෙදාන්න ඕනේ අවකාඩ්‍රෝ අංකේ RT වෙනවා. PV සමානයි
R බෙදීම NA වඩා T වෙයි. R බෙදීම NA වලට කියනවා K කියලා ගත්තොත් P සමානයි NKT කියලා අපට එනවා. R බෙදීම NA කියලා කියන්නේ ගත්තම වායු අණු එකක් සඳහා වායු නැත්නම් අපි කියනවා මේකේ बोल्ट्जमान नियति කියලා कैपिटल K කියන්නේ बोल्ट्जमान नियति बोल्ट्जमान नियति R බෙදීමෙන් NA සමාන වෙනවා 8.3යි එක බෙදීම 6.2යි දෙක වැඩි කිරීම 10/23 සම්මත 10/23 ඒ කියන්නේ बोल्ट्जमान नियतයක් තමයි සාරවත්ව නියත. සාරවත්ව නියත කියන්නේ වෙන කිසිම සාධකයක් අතර වෙනස් වෙන්නේ නැති නියතය. අවකාශෝ අංකයේ ඊළඟට සාරවත්ව නියත අපි ගත්තාම කැපිටල් R කියන එක ඊළඟට बोल्ट्जमान නියතය කියන එක ඊළඟට සාරවත්ව ගුරුත්වාකර්ෂණ නියතය කියන මේවා ඕනම තැනකට එකම අගය ගන්න. මේ සාරවත්ව නියත යුනිවර්සල් ලෝ කියන එක. එතකොට ඒවා ඕනම තැනකට ගත්තම අනුමුප නියතයන් වෙන. ඊළඟට අපි ගනිමු වායු පිළිබඳ චාලකවාදී කියන. වායු පිළිබඳ වායුව පරිපූර්ණ වායුවක් ලෙස ඇතිරෙන්න උපකල්පන රාශියක් කරනවා. එකක් තමයි වායු අංශු අතර අන්තර් අනුක බල නැහැ කියලා සැලකනවා. ඒ අතරාකර්ෂණ බල නැහැ කියන එක කියන්නේ. හැබැයි අන්තරාංක බල ඇති වෙනව නම් ඇති වෙන්නේ ඒවා ගැටෙන අවස්ථාවේ පමණයි. ගැටෙන අවස්ථාවේ අන්තරාංක බල නැත්තම් බලයක් හටගන්නේ. ඒ දෙක තෙරපෙමින් ගත්තම ලම් වෙලා ආපසු දුරස් වෙන්න ඕන. ඒකට ඒ උපකල්පනය කරලා තියෙන්නේ. ඒ වගේම අන්තරාංක බල තිබුණා නම් ගැටීමේදී ඇතිවන බලය මේ ආකාරයේ විද්‍යුත් ගැටෙනකොට වායු අංශුවක් මේකේ ගැටෙනකොට මේ අතර බල හටගන්නවා. නමුත් මෙහි තියෙන අංශුවකින් ඇදලා තියන් හිටියොත් ගැටීමේ ඇතිවන බලය අඩු වෙනවා. ගැටීමේදී ඇතිවන බලය අඩු වෙනවා. අපි මෙතෙන්දී අන්තරාංක බල නැහැ කියලා සැලකනවා. ඒ වගේම වායු අංශු पूर्ण प्रत्यात्त गोलाकार अंश හැටියට සැලකෙනවා. पूर्ण प्रत्याත්තයි කියලා ගන්නේ මේ දෙක ගැටුණාන් පස්සේ මේවා අතර ගත්තම ශක්තිය හානි වෙන්නේ නැහැ කියලා සැලකනවා. ගෝලාකාර වෙන්නේ නැත්නම් पूर्ण प्रत्याත්තයි කියන්නේ ශක්තිය හානි වෙන්නේ සත්‍යය වෙන්නේ. ඒ වගේම ගෝලාකාරයි කියලා සැලකන්නේ ගෝලාකාර අංශුවක් ගත්තම මේවා ගැටුණම केंद्र हरा बल ඇති වෙන්නේ මේ විදිහට. මේ කැරකෙන්නේ. අංශු දෙකක් ගැටීමේදී ගෝලාකාර අංශු දෙකක් ගැටුනම ඒවා අතර භ්‍රමණ චලිතය වෙනස් වෙන්නේ නැහැ කියන එක සැලකන්න. ඊළඟට අපි ගත්තම වායු අංශුවක පරිමාව ගත්තම බඳුනේ පරිමාව සැලකීමේදී නොසලකා හරිනවා. මෙන්න මේ පරිමාව මේ බඳුනේ පරිමාව සැලකුවම නොසලකා හරිනවා. ඕනෑම වායුවක පරිමාව බඳුනේ පරිමාව හැටියට සැලකන්නයි උපකල්පනය කරලා තියෙන්නේ. දැන් වායු අංශු ගත්තම දැන් ද්‍රවයක් පිරෙවුවම එහෙම නෙවෙයිනේ. බඳුනට ද්‍රවයක් දැම්මොත් ඒකේ යම් කොටසක් අයත් කරගන්න. ඉතිරි පරිමාව තමයි තවත් ද්‍රවයක් පුරවන්න ඉතිරි වෙන්නේ. දැන් ඊළඟට හැබැයි මේකෙදී එහෙම නෑ වායුවක් ඇතුල් කළාම බඳුනේ පරිමාව තමයි වායුවේ පරිමාව. තවත් වායුවක් ඇතුල් කළොත් ඒකේ පරිමාවත් බඳුනේ පරිමාව. කලින් පරිමාවෙන් ඉඩ අඩු කරන්නේ නෑ. කලින් පරිමාවෙන් ඉඩ අඩු කිරීමක් කරන්නේ. දැන් එතකොට ගත්තම තව වායු ඕනතරම් ඇතුල් කළොත් බඳුනේ පරිමාව තමයි වායුව පරිමාව කියන එක සැලකන්නේ. බඳුනේ පරිමාව ගැන සැලකුවම වායු අංශුවක් අයත් කර ගන්නා පරිමාව නොසලකා හරිනවා. ඒ කියන්නේ ඕනෑම වායුවකට නිදහසේ ඇතිරිය හැකි පරිමාව බඳුනේ පරිමාව කියන එකකින් කියන්නේ. ඊළඟට ගැටීම් දෙකක් අතර කාලය සැලකුවම ගැටීමට ගතවන කාලය නොසලකා හරිනවා. දැන් මේ වගේ වායු අංශුවක් ගත්තාම මෙතන ගැටෙනවා.
ආයි ගත්තාම මෙතන ගැටෙනකොට ආයි ගැටෙනවා මේ වායු අංශු. මේ විදිහට නිතරම ගැටෙනවා. නමුත් මේ ගැටීම් දෙකක් අතර කාලය සැලකුවම ගැටීමට ගතවන කාලය නොසලකා හරිනවා කියන්නේ කෙලින්ම වායු අංශුවක් එක ගැටුමක් සිදු කළා ඊළඟ ගැටුම දක්වා කාලය වෙන්නේ වායු අංශු අතර දුර කියන එක. ඒකෙන් අපිට පුළුවන් ගැටීම් දෙකක් අතර කාලය කියන එක සලකන්න මේ බිත්තිය ඉඳලා මේ බිත්තිය දක්වා යනකොට ගතවන කාලය කියලා. ඒ අතර ගැටුම විතරක් සිදු වෙනවා. ඒ නිසා ඒකේ ගත්තම ඒ කාලේ නොසලකා හරිනවා කියන්නේ ගැටීමට ගතවන කාලය ස්පර්ශ වෙලා ස්පර්ශය ඉවත් වෙන්න ගතවන කාලය නොසලකා හරිනවා. ඊළඟට අපි ගත්තම වායු අංශු ගත්තම අතර ගුරුත්වාකර්ෂණ බල නොසලකා හරිනවා. ගුරුත්වාකර්ෂණ බල නොසලකා හරිනවා කියන්නේ මේ අංශු මෙතෙන්ට යනවාම මේ පැත්තට නම් යන්නේ මේ දිශාවට ගිහිල්ලා මේ බිත්තිය ගෙටේ. නමුත් මේ ගුරුත්වාකර්ෂණ බල තියෙනවා නම් මෙතනනේ ගෙටෙන්නේ. ගුරුත්වාකර්ෂණ බල තිබුණා මෙතෙන්ට ස්කන්ධයන් සලකනවා. ගුරුත්වාකර්ෂණ බලයෙන් නොසලකා හැරියේ කියයි සලකනවා. ඊළඟට මෙන්න මේ උපකල්පන මගින් මේ වායුවක් පරිපූර්ණ වායුවක් හැසිරීම සඳහා ගත යුතු පිළිපැදිය යුතු උපකල්පන රාශියක් මේ කරන්නේ. මේ උපකල්පන මගින් වායු අංශුවක් ගත්තම අංශුව සඳහා ගොඩනගන PV සමානයි 3 mn c1 භාගය. මේ සමීකරණය ඔප්පු කිරීම පිළිබඳව මුලින්ම සිලබස් එකට නැහැ. මේකේ P කියන්නේ පීඩනය. වායුවේ පීඩනය. V කියන්නේ මේක නිතරම සාමාන්‍ය වර්ග මීටරයට නිව්ටන් වලින් ගන්නවා. V කියන්නේ වායුවේ පරිමාව. ඝන මීටර වලින් ගන්නවා. M කියන්නේ මතක තියාගන්න කලින් කිව්ව වායු ස්කන්ධය. මෙතන වායු එකාණුවක ස්කන්ධය. N කියන්නේ වායු අණුගණ. එතකොට එකාණුවක ස්කන්ධයේ අණුගණනේ වැඩි කළාම වායුවේ ස්කන්ධය එනවා. වායුවේ ස්කන්ධය කියන්නේ M කියන්නේ මෞලික ස්කන්ධයේ බෙදාන්න ඕන අවකාශය අංකේ. එන්නේ වලින් M බෙදුවම 6.2 අපිට එනවා එකාණුවක ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ වායු අණු අවකාශය අංගාණක ස්කන්ධයනේ. ඒකේ බෙදුවම අවකාශය සංඛ්‍යාවෙන් අපිට එන්නෝඩ එකාණුවක ස්කන්ධය කියන එක. C වර්ග වලට කියනවා වායු අණු එකට වර්ග මධ්‍යස්ථ ප්‍රවේගය. දැන් වායු අංශු වලට තියෙන විවිධ අණු ප්‍රවේග. විවිධ අණු ප්‍රවේග නිසා වායු අංශු වල විවිධ ප්‍රවේග C1 C2 C3 ඔය විදිහට Cn කියලා ගත්තොත් C වර්ග භාග කියන්නේ C1 වර්ග ධන C2 වර්ග ධන C3 වර්ග ධන Cn වර්ග බෙදීම එන්නේ. C වර්ග භාගවල වර්ගමූලය කියන්නේ C1 වර්ග ධන C2 වර්ග ධන C3 වර්ග ධන ඉතිගත් Cn වර්ග බෙදීම එන්නේ. ඔන වර්ගමූල. දැන් මේක ගත්තම PV සමානයි 3 mn c වර්ග භාග. මේවා වායු අණු වල හමු වේගය තවන්නේ නෑ නේද? එක එක අණු වල වේගය තවන්නේ නැහැ. ඒක නිතරම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ විදිහට ගත්තොත් PV සමානයි 3 mn c වර්ග භාග කියලා කියන්නේ PV සමානයි 3 mn කියලා ගත්තේ Vc වර්ග භාග. mn දුවේ වායු ස්කන්ධය. V කියන්නේ වායුවේ පරිමාව. එතකොට මේ කියන්නේ වායුවේ ඝනත්වය. 3 D C වර්ග භාග. C වර්ග භාග වලට කියනවා
3යි p බෙදීම d කියන්නේ. c වර්ග භාගවල වර්ගමූලය කියන්නේ වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය. වර්ග මධ්‍යයන්න ප්‍රවේගය වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය. එතකොට මේකේ c වර්ග භාගවල වර්ගමූලය කියන්නේ 3යි p බෙදීම d වල වර්ගමූලය කියන්නේ. ඊළඟට වායුවක් ගත්තම අපි කලින් පෙන්නුවා වායුවක උෂ්ණත්වයේ නියත නම් p බෙදීම d නියතයක් කියන එක. වායුවක උෂ්ණත්වයේ නියත නම් ඒ අණු වල වර්ග මධ්‍යයන්න ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. වායු අණු වල හමු වේග වෙනස් වෙන්නේ නැහැ. වර්ග මධ්‍යයන්න ප්‍රවේග වෙනස් වෙන්නේ නැහැ. අපි ගත්තම pv සමානයි nRT ගන්නවා. pv සමානයි 3 එකයි mn c වර්ග භාග කියලා ගත්තොත් මේකෙන් එනවා 3 එකයි mn c වර්ග භාග සමානයි nRT කියලා. n එකයි මාවල වුණොත් මොකද වෙන්නේ? n කියන්නේ අවගාඩ්‍රෝ අංකය. අපි කියනවා 3 එකයි na c වර්ග භාග සමානයි rt කියලා. c වර්ග භාග සමානයි තුනයි r බෙදීම na වරක් t කියන්නේ. අපි කියනවා c වර්ග භාග සමානයි 3යි kt කියන එක. n සමානයි 1යි මවුල වුණොත් වෙන්නේ mn කියන්නේ මවුලයක ස්කන්ධය. එතකොට 3න් 1යි mc වර්ග භාග සමානයි rt වේ. c වර්ග භාග සමානයි 3යි rt බෙදීම m වේ. c වර්ග භාගවල වර්ගමූලය සමාන වෙනවා 3යි rt බෙදීම m වල වර්ගමූලය. දැන් මේ වායුවක් සඳහා උෂ්ණත්වය එකම වායුව නම් m නියත නම් එකම වායුව නම් වෙන්නේ c වර්ග භාගවල වර්ගමූලය නැත්නම් c වර්ග භාග සමානුපාතික වෙනවා t වල. එකම t නියත නම් උෂ්ණත්වයේ නියත ස්කන්ධේ වායු වර්ගයේ නියත වුණොත් වෙන්නේ m නියත වුණොත් වෙන්නේ c වර්ග භාග සමානුපාතිකයි. මෙතෙන්දී m නියත වුණොත් c වර්ග භාග සමානුපාතික වෙනවා නිරපේක්ෂ උෂ්ණත්වය. c එක වර්ග භාග බෙදීම c දෙක වර්ග භාග සමානයි t එක බෙදීම t දෙක වෙනවා. එකම වායුව එකම උෂ්ණත්වය වුණොත් එකම උෂ්ණත්වය වුණොත් c වර්ග භාග සමානුපාතික වෙනවා 1ට m වල. මෞලික ස්පන්දේ වැඩි වෙනකොට වර්ග මධ්‍යයන්න ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ. එතකොට c එක වර්ග භාග බෙදීම c දෙක වර්ග භාග වායු දෙකක් දාගත්තම m දෙක බෙදීම m එක වෙනවා. ඒ කියන්නේ අපිට ඕන වෙන්නේ එක වායුවක වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගයේ සොයන්න විතරයි. අනිත් වායුවේ මෞලික ස්කන්ධය දාන්න නම් අනිත් වායුවේ වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේ සොයන්න පුළුවන්. ඊළඟට උත්පත්තිය දක්වන්න ඕන එක වායුවක වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේ උත්පත්තිය දක්වන්න ඕන අනිත් ඕනෑම වායුවක හිම උත්පත්තිය අනුව වර්ග මධ්‍යයන්න ප්‍රවේගයේ සොයන්න පුළුවන්. එක උත්පත්තියකදී වර්ග මධ්‍යයන්න මූල ප්‍රවේගය දාන්න ඕන වෙන ඕනෑම උත්පත්තියකදී වර්ග මධ්‍යයන්න ප්‍රවේගය තුයිතේ. ඒ වගේම එක වායුවක වර්ග මධ්‍යයන්න ප්‍රවේගය දාන්න ඕන එම උත්පත්තියේදී ඕනෑම වායුවක වර්ග මධ්‍යයන්න ප්‍රවේගය මේකෙත් සොයන්න පුළුවන් කියන්නේ. ඊළඟට අපි ගනිමු වායු අණු එකක මධ්‍යයන්න උත්තාර චාලක ශක්තිය. මෙන්න උත්තරණ චලිතයට අනුරූප චාලක ශක්තිය. වායු අණු වල වහම වේග c1 c2 c3 ඔය විදිහට වෙන c1 නම් අණු එකක ස්කන්ධයේ m වුණොත් මධ්‍යයන චාලක ශක්තිය කියන්නේ මේ එක එක අණු වල m c1 වර්ග
චාලක ශක්තිය එකතු කළා C3 වර්ග බෙදන්න ඕන අනුසංඛ්‍යාව භාගය m cn වර්ගකේ බෙදනවා අනුසංඛ්‍යාවෙන් මේකෙන් භාගයෙන් පිටට ගත්තම ඇතුලේ ඉතුරු වෙන්නේ c1 වර්ග දල c2 වර්ග දල c3 වර්ග දල ටික cn වර්ග බෙදීම n කියන මේ කියන්නේ අපි අර්ථ දක්වන වර්ග මධ්‍යන ප්‍රවේගය වායු අණු එකක මධ්‍යන චාලක ශක්තිය සමාන වෙනවා භාගයෙන් c වර්ග භාගය දැන් PV සමානයි n.T කියලා ගත්තා. PV සමානයි 3 1යි mn c වර්ග භාග කියලා ගත්තා. 3 1යි mn c වර්ග භාග සමානයි n.R.T වේ. n සමානයි 1යි මවුල වුණොත් n සමානයි 6.02 වැඩි 10 23ක් වේ. 3 1යි m na c වර්ග භාග සමානයි rt වේ. 3 1 ඉන්නේ ආ පැත්තට ගත්තොත් mc වර්ග භාග සමානයි ගත්තම R බෙදීම NA වරක් T වේ. R බෙදීම NA කියන්නේ බෝල්ට්ස්මාන් නියතය. මේ කියන්නේ 2E කියන්නේ සමානයි R බෙදීම KT වේ. E සමානයි 2න් 3යි KT. එක අණුවක මධ්‍යස්ථ චාලක ශක්තිය අපිට 2න් 3යි KT වෙනවා. K කියන්නේ බෝල්ට්ස්මාන් නියතය. 8.3යි එක බෙදීම 6.02යි 2යි 2 වැඩි 10 23 කියන්නේ. K රඳා පවතින්නේ කිසිම සාධකයක් නැත. ඒක සාර්වත්‍ර නියතයක්. මේකේ කියනවා E සමානුපාතිකයි කියලා. වායු අණු එකක මධ්‍යස්ථ චාලක ශක්තිය රඳා පවතින්නේ උෂ්ණත්වයේ මත පමණයි. වායුව පවතින පීඩනය, ඝනත්වය, එහෙම නැත්නම් පරිමාව, වායු වර්ගයේ මේ කිසිම සාධකයක් මත රඳා පවතින්නේ නැහැ. යම් වායුවක් ගත්තම ඒ වායු අණු එකක මධ්‍යස්ථ චාලක ශක්තිය එකම අගේ ගන්නවා සියලුම වායු සඳහා දෙන ලද උෂ්ණත්වයක. උෂ්ණත්වය වැඩි වෙනකොට ඒක වැඩි වෙනවා කියන එක මේකෙන් කියන්නේ. ඒ වගේ මෙතනදී වායු අණු එකක් සඳහා අපි වර්ග මධ්‍යන ප්‍රවේගයක් අර්ථ දක්වන්න කියන එක. එකක් තමයි වායු අණු වලට තනි ප්‍රවේගයක් නැහැ. විවිධ ප්‍රවේග තියෙන්නේ. විවිධ ප්‍රවේග තියෙන්නේ ඒ නිසා තනි ප්‍රවේගයක් අර්ථ දක්වන්න බෑ. විවිධ දිශාවත් ඒ නිසා මධ්‍ය ප්‍රවේගයේ බිඳුව වෙනවා. ඕනම වායු අණුවක් යන්ත්‍රණයකින් ඉවත් වෙනකොට එතෙන්ට වෙන වායු අණුවක් එනවා. මධ්‍යන විස්ථාපනයක් සිදු වෙන්නේ මේ නිසා. හැබැයි වර්ග කළ එකතු කළාම වෙන්නේ අපිට චාලක ශක්තිය සෙවීමට අවශ්‍ය අගය ලැබෙනවා. වර්ග කළ එකතු කළා අනුසංඛ්‍යාවෙන් බෙදුවම චාලක ශක්තිය සෙවීමට අවශ්‍ය අගය ලැබෙන ඒකයි වායු අණු වලට තනි ප්‍රවේගයක් අර්ථ දක්වන්නේ නැතුව වර්ග මධ්‍යන ප්‍රවේගයක් අර්ථ දක්වන්නේ කියන්නේ. ඒකයි වර්ග මධ්‍යන ප්‍රවේගයක් අර්ථ දක්වන්නේ. ඊළඟ අපි ගත්තා මේවයි උෂ්ණත්වයේ මත විතරයි චාලක ශක්තිය සදා පවතින්නේ කියන කාරණය.